අපි එහෙනම් බලමු මොනවද ඔයාලා ගිය සතිවල සාකච්ඡා කරේ කියලා. ගිය සතිවල ඕගොල්ලන් නිෂ්පාදන සම්පත් පාඩමක් කරා මතක ඇති නේද? ඔව්. නිෂ්පාදන සම්පත් පාඩමක් කරා. එහෙනම් මම මේ වෙලාවේ සූදානම් වෙන්නේ මේ ඉගෙනගත්ත සම්පත් පාඩමේ පොඩි මතක් කිරීම ටිකක් කරා. ඒ කියන්නේ සම්පත් පාඩමේ අපි භූමිය, ශ්‍රමය, ප්‍රාක්‍තනීය ව්‍යවසායකත්වයේ කියන සම්පත් එක කතා කරා. අලුත් ටියුට් එකක් සහ අලුත් පොඩසක් තමයි කරන්න හිටියේ. හැබැයි ඉතින් අපිට කරන්න බැරි වුණා. ඒ නිසා අපි මේ නිෂ්පාදන සම්පත් ගැන පොඩ්ඩක් ආපහු මුල සිට අග දක්වා පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඒකට ඔයාගේ පෙර මතකයේ වැදගත් වෙයි. එතකොට ඒවත් එක්කම බලමු අපි කොහොමද ඔයාලට මේ ටික තේරුනේ කියලා. අලුතෙන් ආපු ළමයි ටික අහගෙන ඉන්න පරණ දෙයක් කරන්නේ අපි අලුත්ම දෙයක් පිළිබඳව අලුත් දෙයක් කරන්නේ අපි පරණ දේවල් නැවත මතක් කර ගැනීමයි කරන්නේ. පුතේ අපි නිෂ්පාදන සම්පත් කියන කොටස තමයි සාකච්ඡා කරන්නේ. නිෂ්පාදන සම්පත් කියන කොටස. එතකොට පුතා අපිට ඔයාලට මතක ඇති පළවෙනි දවසේ අපි මොනවද නිෂ්පාදන සම්පත් කියන්නේ කියලා කතා කරා. මේමයි කතා කරන්නේ. මිනිස්සු ඉන්නවනේ. එයාලට ඕමනා නේද? ඒ ඕමනා ඉටු කරන්න භාණ්ඩ හා සේවා අවශ්‍යයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න ඕන. නිෂ්පාදනය කරන්න දාන දේවල් තියෙනවා. ආන්නේ ටික තමයි නිෂ්පාදන සම්පත් කියන්නේ. එහෙනම් නිෂ්පාදන සම්පත් පිළිබඳව සරල අවබෝධයක් ගමු. මොකද පුතේ නිෂ්පාදන සම්පත් කියලා කියන්නේ? පොඩා ගන්න. මේ හරිය ලේසි. අලුතෙන් ආපු ළමයිට ගැටලුවක් වෙන එකක් නෑ. මිනිසුන්ගේ උවමනා තෘප්තිවත් කිරීමට තියෙන දේ කියන්නේ මම. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේට යොදා ගන්නා දේ. බලන්නකො මේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා දේ. නිෂ්පාදන සම්පත් කියලා කියනවා. පැහැදිලිද පුතේ? ඔව් මේවා ඉගෙනගෙන තියෙන්නේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්න දේවල් තමයි අපි නිෂ්පාදන සම්පත් කියලා ඉගෙන ගන්න. එහෙම නේද පුතේ? ඔව්. එතකොට පුතා අපි නිෂ්පාදන සම්පත් කොටස් දෙකකට අධ්‍යයනය කරලා තියෙනවා. එකක් තමයි ආර්ථික සම්පත්. ආර්ථික සම්පත්. දෙවෙනි එක තමයි පුතේ
ආර්ථික නොවන සම්පත්. නිෂ්පාදන සම්පත් වර්ග දෙකක් තියෙනවා. ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් කියලා. පැහැදිලිද මම කියන්නේ? අපි එක දවසක් ආර්ථික සම්පත් කතා කරා. ආර්ථික නොවන සම්පතුත් කතා කරා. මගේ මතකයේ අලුත් කරගන්න පොඩ්ඩක් ආර්ථික සම්පත් කියන්නේ මොකක්ද කියලා කියන්න පුතේ. මොනවද පුතා ආර්ථික සම්පත් කියලා කියන්නේ? කියන්න බලන්න. ආර්ථික සම්පත් කියලා කියන්නේ සැපයුම සීමිත හේවත් සිඟ සම්පත්. මතක් වෙනවද ඔයාලට? මොකද පුතේ ආර්ථික සම්පත් කියලා කියන්නේ? සීමිත සම්පත්. සැපයුම සීමිත හේවත් සිඟ සම්පත්. ආර්ථික නොවන සම්පත් කියලා කියන්නේ අසීමිත සම්පත්. ඒ කියන්නේ වාතය, වර්ෂා ජලය සහ හිරුවෙලිය වගේ සම්පත් වලට අපි කියනවා ආර්ථික නොවන සම්පත් කියලා. ඒ නිසා ප්‍රධාන වශයෙන් පුතා නිෂ්පාදන සම්පත් කිව්වට පස්සේ ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් ලෙස අපි ඒවා කොටස් දෙකකට අධ්‍යයනය කිරීමක් කරමු. ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් ලෙස ප්‍රධාන කොටස් දෙකකට අපි ඒවා අධ්‍යයනය කිරීමක් කරමු. ඒවලට පැහැදිලි ඇති මොකද මම මේ කියන්නේ කියලා. ආර්ථික සම්පත් කියලා කියන්නේ පුතේ ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදන්න පුළුවන්. භූමිය තියෙනවා, ශ්‍රමය තියෙනවා, ඒ වගේම ප්‍රාග්ධනය තියෙනවා, ඒ වගේම ව්‍යවසායකත්වයේ තියෙනවා. එතකොට මේවයි අපේ සාක්ෂික වෙන්නේ. එතකොට මිනිසුන්ගේ උවමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සඳහා යොදා ගන්නා දෑ නිෂ්පාදන සම්පත්ති. නිෂ්පාදන සම්පත් කොටස් දෙකයි. චුට්ටක් තියෙන සම්පත්, සීමිත සම්පත්, ගොඩක් තියෙන සම්පත්, අසීමිත සම්පත්. චුට්ටක් තියෙන සම්පත් තමයි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය. ගොඩක් තියෙන සම්පත් තමයි වාතයේ, වර්ෂා ජලයේ, හිරුවෙලිය. ඉතින් ඔයා දැන් මේ ටියුට් එක කරලා තියෙන්නේ දැන් ගොඩක් කොටසක්. ඒ නිසා මම කියන කොටස් ටික පිළිබඳ අවබෝධයක් ඔයාට තියෙනවා. මොනවද ආර්ථික සම්පත් කියන්නේ, මොනවද ආර්ථික නොවන සම්පත් කියන්නේ කියලා අවබෝධයක් තියෙනවා. අපි එහෙනම් දැන් සූදානම් වෙමු එක සම්පතක්. අපි කතා කරොත් පාඩමක්. ටියුට් එක අතේ තියාගෙන ඔයා මේකට අහුම්කම් දෙනවා නම් හොඳයි. මට ඕන වෙන්නේ අලුත් පාඩමක් කරන එක නෙමෙයි, කතා කරපු පාඩමක් ඔයාට පොඩ්ඩක් අවබෝධයක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. අපි එහෙනම් ව්‍යවසායකත්වයේ කියන සම්පත ගාවට පොඩ්ඩක් යමු. ව්‍යවසායකත්වය. ටියුට් එකේ ඔයා ගත්තොත් පිටු අංක 4 තමයි ව්‍යවසායකත්වයේ පිළිබඳ පැහැදිලි කිරීම තියෙන්නේ. ව්‍යවසායකත්වය. පුතා ව්‍යවසායකත්වය ගැන කතා කරනකොට ප්‍රධාන මතකයන් කීපයක් ඔයා මතක් කරගන්න ඕනේ. ව්‍යවසායකත්වය කියන්නේ මොකද්ද? ව්‍යවසායකයාගේ ලක්ෂණ මොනවද? නැත්නම් කාර්යභාරය කුමක්ද? කාර්යභාරය කුමක්ද? ඒ වගේ ව්‍යවසායකත්වයේ හැමතිස්සෙම කතා කරන නවෝත්පාදන කියන්නේ මොනවද? ඒ වගේම ව්‍යවසායකයා ගැන කතා කරනකොට ව්‍යවසායකත්වයේ වැදගත්කම කුමක්ද? ඒ වගේම ව්‍යවසායකත්වයේ ගුණාංග මොනවද? ඒ වගේම ව්‍යවසායකත්වයට කරන ගෙවීම ලාභය කියන්නේ මොකද්ද? ඔන්න ඔය සාධක ඔස්සේ තමයි අපි පාඩම සාකච්ඡා කරන්නේ. ඔයාලට මතක ඇති ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට උඩ තියෙන එක ගුණාංග කියන එක පේනකොට කමක් නැහැ. ඔන්න ඔය වගේ තමයි පාඩම අපි සාකච්ඡා කරන්නේ. ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදාගෙන සාකච්ඡා කරා. ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද?
මට පුතාලා කියන්න මොකද්ද ව්‍යවසායකත්වය කියන්නේ කියලා. දැන් ගිය සතිවල ආපු ළමෙක් නම් ඕනේ නැහැ. අනිත් අය කියන්නේ ඒගොල්ලන්ට මං ආපහු කියලා දෙන්න. මොකද්ද ව්‍යවසායකත්වය කියලා කියන්නේ? ව්‍යවසායකත්වය කියලා කියන්නේ පුතේ භාණ්ඩයක් හදන්න මිනිස්සෙක්ගේ මහන්සිය. මේ හදන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ව්‍යවසායකයෙක් ගත්තාම එයා කරන්නේ භාණ්ඩ හදන. සපත්තු හදන ව්‍යවසායයක්. දැන් මේ දවස්වල කතා කරන බ්‍රෑන්ඩ් එක කියන ව්‍යවසායය. ඒතර එයාගේ මූලිකම දේ තමයි පුතේ භාණ්ඩයක් නිෂ්පාදනය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන සම්පත් මම ෂෝට් ෆෝම් එකෙන් කරන්නම්. සංචල කරමින් සමස්ත ව්‍යාපාර කටයුතුම සංවිධානය කරන මිනිස්සු. සුවිශේෂී මානව සම්පත අපි ව්‍යවසායකත්වය කියලා කියනවා. පොඩ්ඩක් අපි වචන අල්ලගමු මොකක්ද මේ ව්‍යවසායකත්වය කියන්නේ. උපත් මෙහෙම කරමු. ව්‍යවසායකයාගේ ප්‍රමුඛ කාර්යභාරය මොකක්ද? ඔබ කවුරුත් දන්නෝ. සපත්තු හදන කෙනාගේ ප්‍රමුඛ කාර්යභාරය සපත්තු හදන. පාන් හදන කෙනාගේ ප්‍රමුඛ කාර්යභාරය පාන් හදන. ඒ නිසා ව්‍යවසායකත්වය නිර්මාණය වෙන්නේ භාණ්ඩ හදන. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන සම්පත් සංචල කරන. නිකන් හිතන්නකෝ භාණ්ඩයක් හදන්න ව්‍යවසායකයෙකුට ඕන වුණොත් එහෙම ඒ ව්‍යවසායකයා මොකද කරන්නේ පුතේ? සල්ලි දීලා භූමියක් ගන්නවා. සල්ලි දීලා සේවකයෝ ගන්නවා. සල්ලි දීලා මැෂින් යන්ත්‍ර සූත්‍ර හදනවා. ඒ කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන සම්පත් සල්ලි දීලා මෙහෙම අපි ඒකට කියනවා සංචල කරනවා. ටර්ම් එකක් විදිහට. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සඳහා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන සම්පත් සංචල කරමින් සමස්ත ව්‍යාපාර කටයුත්තම සංවිධානය කරනවා. ඕගනයිස් කරන කෙනා තමයි ව්‍යවසායකයා කියලා කියන්නේ. එච්චරයි. එහෙනම් මෙච්චර දිග අර්ථකථනයක් ඔයාලට මතක තියාගන්න අවශ්‍ය නැහැ පුතේ. මේ ඇති. මොකද්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සඳහා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන සම්පත් සංචල කරමින් සමස්ත ව්‍යාපාර කටයුත්තම සංවිධානය කරන මිනිස්සෙක් තමයි, සුවිශේෂී මානව සම්පතක් තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. කියන පුතේ වගේත් එක්ක භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සඳහා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන සම්පත් සංචල කරමින් සමස්ත ව්‍යාපාර කටයුත්තම සංවිධානය කරන මිනිස්සෙක්, සුවිශේෂී මානව සම්පතක් තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. ව්‍යවසායකයෙක්ගේ කාර්යභාරයන් ටිකක් තියෙනවා. අපි ඒව සාකච්ඡා කරන්නත්. එතකොට ව්‍යවසායකයෙකුට තියෙන කාර්යභාරයන් ගත්තොත් එහෙම පුතා. ව්‍යවසායකයෙකුට තියෙන කාර්යභාරයන් ගත්තොත් එහෙම හතරක් තියෙනවා. ව්‍යවසායකයෙකුට තියෙන කාර්යභාරයන් හතරක් තියෙනවා. පළවෙනි එක සමස්ත ව්‍යාපාර කටයුත්තම සංවිධානය කිරීම. සමස්ත ව්‍යාපාර කටයුත්තම සංවිධානය කිරීම. ඒ කිව්වේ ව්‍යවසායකයෙක් මුලින්ම මොකද කරන්න ඕනේ? දැන් අපි හිතමුකෝ සපත්තු හදන ව්‍යවසායකයෙක් කියලා. එයා අදාළ ෆැක්ටරි හදන්න ඕගනයිස් කරන්න ඕනේ. අමුද්‍රව්‍ය අරගෙන
පොල් තෙල් පහන පත්තු කරන අවස්ථාව දක්වා එයාට කරන්න යම්කිසි කාර්යභාරයක් තියෙනවා. අපි ඒකට කියනවා සංවිධානය කියලා. ආරම්භක ප්‍රයන්තයේ ගැනීම කියලා අපි ඒකට අංක 2 අවදානම් දරන්න. නවෝත්පාදන බිහි කරන්න. අංක 4 ව්‍යාපාරික ප්‍රතිපත්ති තීරණ ගන්න. බලන්න ටියුට් එකේ අපි මේ ටික සාකච්ඡා කරලා තියෙන්නේ. මොකද්ද? සමස්ත ව්‍යාපාර කටයුත්තම සංවිධානය කිරීම. අවදානම් දැරීම. ද ව්‍යවසාය කටයුත්තක් කියන්නේ පුතේ ලාභය තීව්‍රයි කියලා කියන්න බෑ. එහෙනම් මේ ලෝකේ ඔක්කොම කට්ටිය බිස්නස් පටන්. ව්‍යාපාරයක ලාභය ලැබෙන්නත් පුළුවන් අලාභ ලැබෙන්නත් පුළුවන්. සාමාන්‍ය ව්‍යාපාරයක් පටන් අරගෙන අවුරුදු 5ක් ඇතුළත ගොඩක් ව්‍යාපාර වහන. ගොඩක් කියන්නේ ලංකාවෙත් 95ක් වහන. එහෙනම් ඇයි වහන්නේ? හතු පිපෙනවා වගේ පටන් අර ගන්නවා ටට්ටක් ගාලා වහන. අවදාන. ලාභ ලැබෙන්නත් පුළුවන් අලාභ ලැබෙන්නත් පුළුවන්. එනිසා ඒ අවදානම දැන් උදාහරණයක් මම කාර්ය කියනකොට හැප්පෙන්නත් පුළුවන් හැප්පෙන්නේ නැති වෙන්නත්. දැන් මමනේ මැරෙන්නත් පුළුවන් නොමැරෙන්නත්. අවදාන. ඒ අවදානම රක්ෂණය කරන්න. හැබැයි මේ අවදානම රක්ෂණය කරන්නත් බැහැ. රක්ෂණය කරන්න බැරි අවදානමකට කියන්නේ අවිනිශ්චිතතාවය. එන ව්‍යවසායකයෝ අවදානම් වලට එහා පැත්තට අවිනිශ්චිතතාව වලට පත් වෙනවා. නවෝත්පාදන බිහි. අපි ඊළඟ කතාවේ අපි කතා කරන්නේ නවෝත්පාදන බිහි. නවෝත්පාදනයක් කියලා කියන්නේ පුතේ අලුත් දෙයක් කරනවා කියලා කියන්නේ. අලුත් දෙයක්. ඒ කියන්නේ අලුත් දෙයක් කියලා කියන්නේ පුතේ මෙන්න මේ අදහස එකේ තියෙනවා. පාරිභෝගික අවශ්‍යතා පාරිභෝගිකයා ඉන්නවා. එයාගේ අවශ්‍යතා තියෙනවා. ඒ අවශ්‍යතා පෙරට වඩා හොඳින් ඉටුවන පිරිවැය අඩු අලුත් යමකට කියනවා නවෝත්පාදන කියලා. නවෝත්පාදනයක් කියලා කියන්නේ පුතේ පාරිභෝගික අවශ්‍යතා, ඒ කියන්නේ ඔයාගේ අවශ්‍යතා තියෙනවා. පෙරට වඩා හොඳින් ඉටුව. දෙයිය ෆිල්ම් එකක් බැලුවා. අද ෆිල්ම් එකක් බැලුවට පස්සේ ඔයා හරි සතුටුයි. නවෝත්පාදන. දැන් Apple 12 ෆෝන් එක ඇවිල්ලා තියෙනවා. නවෝත්පාදනය. නවෝත්පාදනය වෙන්නේ පුතේ අපේ අවශ්‍යතා පෙරට වඩා හොඳින් ඉටුවේ. ඒක භාණ්ඩයක්ම වෙන්න ඕනේ නෑ පුතා. සේවාවක් වුණත් කමක් නෑ. ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලංකාවේ ජනාධිපති වුණාම මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් පස්සේ ඒක නවෝත්පාදනයක්. අලුත් දෙයක්. ඒක නවෝත්පාදනයක් කියන්නේ පාරිභෝගික අවශ්‍යතා පෙරට වඩා හොඳින් ඉටුවෙන අලුත් යමකට අපි නවෝත්පාදනයක් කියලා කියනවා. එහෙනම් ව්‍යවසායකයෙක්ගේ පළවෙනි කාර්යය තමයි ඕගනයිස් කරන එක, අවදානම් දරන එක, නවෝත්පාදන බිහි කරන එක සහ තව එකක් තියෙනවා ප්‍රතිපත්ති තීරණ ගන්න එක. පුතේ ප්‍රතිපත්ති තීරණයක් කියලා කියන්නේ එකපාරයි ගන්න. ප්‍රතිපත්ති තීරණ වලට හසු වෙනවා මොකද්ද හදන්නේ කියන ප්‍රශ්න. කුමක්ද? කෙසේද හදන්නේ කියන ප්‍රශ්න. කාටද හදන්නේ කියන ප්‍රශ්න. කුමක්ද? කෙසේද? කාසදහද කියන ප්‍රශ්නේ මේකට කැටියි. කුමක්ද? කෙසේද? කාසදහද කියන ප්‍රශ්නේ මේකට කැටියි. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මොකක්ද හදන්නේ? සපත්තුව. කුමක්ද? කෙසේද? හම්බලි. නෑ රෙදිවලි. නැක්ක කොළවලි. කාටද? පොඩි අයට. නෑ වැඩිහිටියන්ට. අන්නේ ප්‍රශ්න එකපාරයි පුතේ ව්‍යාපාරයේ. එන ව්‍යවසායකයා කියන්නේ කවුද පුතා? භාණ්ඩ හදන්න, සංචල කරන සංවිධායකයා. ලස්සනට කියන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා මොකද පුතේ? භූමිය ශ්‍රමය ප්‍රාර්ථන යන සම්පත් සංචල කරමින්
සමස්ත ව්‍යාපාර කටයුත්තම සංවිධානය කරන්න. ව්‍යවසායකගේ කාර්යභාරය කීයක් වෙනවද පුතේ? 4යි. කියන්නේ සමස්ත ව්‍යාපාර කටයුත්තම සංවිධානය කිරීම, අවදානම් දැරීම, නවෝත්පාදන බිහි කිරීම, ව්‍යාපාරික ප්‍රතිපත්ති තීරණ ගැනීම ව්‍යාපාර කටයුත්ත මෙහිදී. ඊට පස්සේ තව එකක් තමයි නවෝත්පාදන කියලා කියන්නේ. මොකද පුතේ නවෝත්පාදනය කියන්නේ? පාරිභෝගික අවශ්‍යතාවයන් පෙරට වඩා හොඳින් ඉටු කරන අලුත් යමකට කියනවා පුතේ නවෝත්පාදනයක් කියලා. ඊට පස්සේ අපි කෙලින්ම යනවා ව්‍යවසායකත්වයේ වැදගත්කම ගැන කතා කරමු. මොකද ව්‍යවසායකත්වයේ වැදගත්කම කියලා කියන්නේ? ඔව්. ව්‍යවසායකත්වයේ වැදගත්කම කියලා කියන්නේ පුතේ එයා මොකටද රටකට එක මෙයා රටේ රැකියා නිර්මාණය කරනවා. ඔන්න පළවෙනි වාක්‍යය. එයාගේ වැදගත්කම. ව්‍යවසායකයා රටේ රැකියා නිර්මාණය කරනවා කියන්නේ දුප්පත් අසරණ මිනිසුන්ට අවස්ථාව ලැබිලා දුප්පත්කම නැහැ. ඊට පස්සේ ව්‍යවසායකයා පුතේ භාණ්ඩ වැඩි කරනවා. භාණ්ඩ හා සේවා සුලභ කරනවා. එහෙම සුලභ කරාම මිනිසුන්ගේ ජීවිතයේ තත්ත්වය උසස් වෙනවා. ජීවන තත්ත්වය උසස් වෙනවා. අපි සිංගප්පූරු යනවා කියලා යන්නේ වැඩිපුර භාණ්ඩ ගන්නනේ. අපි ඇමරිකාව යනවා කියලා යන්නේ වැඩිපුර භාණ්ඩ ගන්නනේ. අපේ රටේ ව්‍යවසායකත්වයේ දියුණු කරාම එහෙම ඕනේ නැහැ යන්න. භාණ්ඩ හා සේවා සුලභ වෙනවා. ජීවන තත්ත්වය උසස් වෙනවා. ඒ වගේම ව්‍යවසායකයා අලුත් දේවල් කරනවා. නවෝත්පාදන. එහෙම නවෝත්පාදන කරාම පස්සේ පුතේ මිනිසුන්ට විවිධත්වයක් ඇති වෙනවා. පාරිභෝජනයේ විවිධත්වයක් ඇති වෙනවා. ඒ වගේම කාර්යක්ෂම ලෙස සම්පත් භාවිතා කරනවා. පුතාලට මතකද කාර්යක්ෂමතාවය? මතකද? අපතේන හැර නාස්ති නොකර සම්පත් භාවිතා කරගන්න එකට කියනවා කාර්යක්ෂමතාවය. නේද? අර්ථකථනය කරන්නේ යම් යෙදවීමකින් ලබාගත හැකි උපරිම නිමෝම් ප්‍රමාණය ලබා ගැනීම තමයි කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. යම් යෙදවීමකින් ලබාගත හැකි උපරිම නිමෝම් ප්‍රමාණය ලබා ගැනීම කාර්යක්ෂමතාවය. එහෙනම් ව්‍යවසායකේ සම්පත මිරිකල වැඩ ගන්න. අපතේ හරින්නේ නැහැ ලාභ ලබන්න. නාස්ති කරන්නේ නැහැ ලාභ ලබන්න. සීමිත සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කරනවා. ඒ වගේම තමයි ව්‍යවසායකයා අවසානයේදී ආර්ථික වෘද්ධියක් ලබනවා. අවසානයේදී ආර්ථික වෘද්ධියක් ලබනවා. ආර්ථික වෘද්ධිය කියන්නේ පුතේ රටක භාණ්ඩ වැඩි වෙනවා. ඒ නිසා ව්‍යවසායකයා බොහොම කාර්යශූර විදිහට රටක් භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්න උත්සාහ කරනවා. අපි දැන් යම් ව්‍යවසායකයෙකුගේ ගුණාංගවල මේ ලෝකේ මොරාල් එකේ මොටිවේෂන් වෙලා ඉන්නේ ව්‍යවසායකයෝ. අංක 2 උසස් පෙළ ශිෂ්‍යයෝ. ඔයාලා ඉන්නේ මොටිවේට් වෙලා. කියන ඔයාලා ඉන්නේ කොහොම හරි උසස් පෙළ ජයග්‍රහණය කරනවා කියලා හිතනවා. ව්‍යවසායකයෝ ඉන්නේ කොහොම හරි ලාභ ලබනවා කියලා හිතනවා. ගුණාංගයක් තමයි ආරම්භක ශක්තිය පටන් ගන්න පුළුවන්. ආරම්භක ශක්තිය මම ලියන්නේ නැහැ ඒක මතක තියාගන්න. ඔයත් ඉතින් එහෙමනේ ආරම්භ කරලා තියෙන්නේ. පාඩම් කරන්න බෑ කියලා. ආරම්භක ශක්තිය තියෙනවා. ව්‍යවසායකයෙක් වුණා. ඒ වගේම තමයි ව්‍යවසායකයා සෝ ශක්තිය කෙරෙහි විශ්වාස කරනවා. තමන් ගැන විශ්වාස කරනවා. ගොඩක් අයත් නැත්තේ ඕකනේ. ව්‍යවසායකයෙකුට තමන්ගේ ශක්තිය පිළිබඳ විශ්වාස කරනවා. සෝ ශක්තිය කෙරෙහි දැඩි විශ්වාස කරනවා. අනාගත නැඹුරුවක්. අනාගතේ යන්න ඕන තැන පිළිබඳව හොඳ නැඹුරුවක් එයා ගාව තියෙනවා. අනාගත නැඹුරුවක්. නායකත්ව ගුණාංග තියෙනවා. ව්‍යවසායකයා කියන්නේ නිසරු පොළොවක පැල කරන බීජයක් වගේ. කටු කාගෙන ඉස්සරහට යන කෙනා ව්‍යවසායක. ඒකට තමන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ලෝකේ මිනිස්සු ව්‍යවසායකත්වයට එන්නේ නැත්තේ තමන්ගේ ශක්තිය පිළිබඳ ඇගීමක් නැතුව. ඊට පස්සේ ලාභය. ලාභය කියලා කියන්නේ ව්‍යවසායකයා ලබන ප්‍රතිලාභය. ලාභය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සඳහා
භූමියේ ශ්‍රමයේ සම්පත් සංචල කරමින් සමස්ත ව්‍යාපාර කටයුතු සංවිධානය කරන සුවිශේෂී මානව සම්පතක් වන ව්‍යවසායකත්වයට කරන ගෙවීම ලාභයකට. ව්‍යවසායකයට කරන ගෙවීම පුතා ලාභය කියලා අපි සැලකනවා. පැහැදිලිද? ඔන්න ඕක තමයි පුතා ව්‍යවසායකත්වයේ පළවෙනි කොටස. දැන් ආයෙ මතක් කරගන්න. මගෙත් එක මුමුණන්න ආපනත ළමයිටත් දැන් පොඩි දල අදහසක් ලැබෙනවා. ඒගොල්ලන්ට අපි ටියුට් එක දුන්නට පස්සේ ඉතුරු අදහස ලබා ගන්න පුළුවන්. මගෙත් එක පුතේ කියන්න ව්‍යවසායකත්වයේ අපි කීයක් කතා කරාද? යන්නු කාර්යභාරය, නවෝත්පාදන, වැදගත්කම, ගුණාංග සහ ලාභය. කියන මොකද්ද ව්‍යවසායකත්වයේ කියන්නේ කියලා? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා කියන පුතේ භූමිය, ශ්‍රමය, ප්‍රාර්ථන යන සම්පත් සංචල කරමින් ඊට පස්සේ සමස්ත ව්‍යාපාර කටයුත්තම සංවිධානය කරන මිනිස්සෙක්. ව්‍යවසායකයේ කාර්යභාරය කීයක් තියෙනවද? 4යි කියන්නේ. සමස්ත ව්‍යාපාර කටයුතු සංවිධානය කිරීම, අවදානම් දැරීම, නවෝත්පාදන බිහි කිරීම, ව්‍යාපාරික ප්‍රතිපත්ති තීරණගෙන ඒ ව්‍යාපාර කටයුතු මෙහෙවීම. මොකද පුතේ නවෝත්පාදනයක් කියලා කියන්නේ? පාරිභෝගික අවශ්‍යතාවයන් පෙරට වඩා හොඳින් ඉටු වෙන පිරිවැය අඩු අලුත් දෙයකට අපි කියනවා නවෝත්පාදනයක් කියලා. ව්‍යවසායකත්වයේ වැදගත්කම මොකද්ද පුතේ? රැකියාව බිහි කරනවා, භාණ්ඩ වැඩි කරනවා, ජීවිතේ තත්ත්වය උසස් වෙනවා, අලුත් දේවල් කරලා පාරිභෝජනයේ විවිධත්වයක් ඇති කරනවා, සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කරනවා, ආර්ථික වෘද්ධියට මඟ පෑදෙනවා. පුතා මොකද්ද ගුණාංග කියලා කියන්නේ? ඔව්. ව්‍යවසායකයෙක් සතු ගුණාංග ගත්තොත් එහෙම අපිට වස්නා උත්සාහය තියෙනවා, කාගෙන වැඩේ කරනවා, අනාගත දැක්මක් තියෙනවා, හැමතිස්සෙම ඉන්නේ සිහින දිනවන්න, හැමතිස්සෙම ඉන්නේ මොරල් එකේ, හැමතිස්සෙම ඉන්නේ කොහොම හරි අතට මිට සරු කරගෙන ලාභයක් ලබා ගන්න. ඒ වගේ ව්‍යවසායකත්වයට කරන ගෙවීම තමයි ලාභය කියලා කියන්නේ. right. පුතාලා පොඩි නෝට් එකක් දාගන්න මේක. roughly ඔයාගාව තියෙනවා තමයි. නමුත් අද අපි ඉගෙන ගන්නනේ මේක. පොඩි නෝට් එකක් දාගන්න roughly. ඊට පස්සේ අපි කතා කරා ව්‍යවසායකත්වයෙන් පස්සේ ඔන්න ශ්‍රමය කියන මාතෘකාව යටතේ අපි සාකච්ඡා කරා. ඔන්න ආපුණතියට හොඳ අවස්ථාවක් මේක ඉගෙන ගන්න. පුතේ ශ්‍රමය කියන මාතෘකාව යටතේ අපි සාකච්ඡා කරපු කීපයක් තියෙනවා. ශ්‍රමය කියන්නේ මොකද්ද? ශ්‍රමයේ ලක්ෂණ මොනවද? ශ්‍රම විභජනය සහ ශ්‍රම විශේෂීකරණය කියන්නේ මොකද්ද? ශ්‍රම විභජනයේ වාසි මොනවද? ඒ වගේම අවාසි මොනවද? කියලා අපි සාකච්ඡා කරන්න යනවා. අපි දවසක් කතා කරපු ශ්‍රමය කියන සම්පතත් එක්ක බැඳිච්ච සංකල්ප කීපයක්. පුතා ශ්‍රමය කියන්නේ මොකද්ද? මම ඉතින් දැන් මේ වෙලාවේ ශ්‍රමයේ සපයන. හැබැයි මම කියලා කියන්න බෑ පුතේ. මගේ එනර්ජි එකක් තියෙනවා. ඒ එනර්ජි එක තමයි මම වැඩපොලකට යම් දෙයකට දෙන්නේ. ඒක කායික එනර්ජි එකක්, ශක්තියක් වෙන්නත් පුළුවන්, මානසික වෙන්නත් පුළුවන්. කායික මානසික. කායික හෝ මානසික. පැහැදිලිද? ශ්‍රමය කියලා කියන්නේ පුතේ පුද්ගලයෙක් ලබා දෙන කායික මානසික ශක්තියක්. බලමු මේ වැඩපොලේ හදන්නේ සපත්තුවක්. කියන්න බලන්න. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා මිනිසා සතු සියලුම කායික හා මානසික ප්‍රයන්තය
ශ්‍රමය කියලා කියනවා. මේකේ වැදගත්ම වචනේ මෙච්චරයි. කායික කයින් වැඩ කරන කට්ටිය ශ්‍රමය සපයන. මානසික සපයන්නේ මානසික. එහෙනම් මොකද්ද මේ ශ්‍රමය කියලා කියන්නේ පුතේ? ඔව් ශ්‍රමය කියලා කියන්නේ එතකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න යොදා ගන්න මිනිස්සු ගාව තියෙන කායික මානසික ශක්තිය. මම මේ වෙලාවේ මානසික ශක්තිය කියමු කරා. එන් මගේ ඔළුවේ තියෙන දේවල් මම වාට කියලා. කම්කරුවෙක් කොළඹ මුට්ට කර ගන්න කෙනෙක් කායික ශක්තිය යොදවන. කෙසේ හෝ වේවා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න මිනිස්සෙකු සතු සියලුම කායික මානසික ශක්තිය යොදා ගන්න ඕන. අපි ඒකට කියන්නේ මොකක් කියලාද? ශ්‍රමය කියලා කියනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න යොදා ගන්නා මිනිසා සතු සියලුම කායික මානසික ප්‍රයත්නයන් තමයි අපි ශ්‍රමය කියලා කියන්නේ. ශ්‍රමයේ ලක්ෂණ කීපයක් තියෙනවා. ශ්‍රමයේ ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් ශ්‍රමය සජීවී සාධකය. සජීවී පණ තියෙන. මට පණ තියෙන. සජීවී සාධකය. ඒ වගේම ශ්‍රමය සංචල කරන්න. මට පුළුවන් ඕන තරකට ගිහින් ශ්‍රමය සපය සංචල කරන්න. සජීවී සාධකය සංචල කරන්න පුළුවන්. ඒ වගේම පුළුවන් වැටුප කේවල කරන්න. මට අවශ්‍ය වැටුප ඉල්ල ගන්න. මට 50000 බෑ 60000. ඒ වගේම තීරණ ගන්න. දැන් මහන්සි අද බෑ වැඩ කරන්න. ඒ වගේම කාලයත් සමග සම්බන්ධයක් තියෙනවා. මොකද අපි ශ්‍රමය සපයනවා කියන්නේ පැය 8යිනේ පුතේ දෙන්නේ. දැන් සේවකයා කිව්වහම ස්ත්‍රීද පුරුෂද කියලා බලන්නේ. උසද පොටද මිටද කියලා බලන්න. සේවකයෙක් දවසකට පැය 8ක් ශ්‍රමය සපයුවා නම් අපි ඒකට කියනවා ශ්‍රම දිනයක්. ඒක පැය 8ක් ශ්‍රමය සපයනකොට කාලේ වැය වෙන්න ශ්‍රමයක් වැය වෙනවා. අන්න ශ්‍රමයේ ලක්ෂණ. ඊළඟට පුතේ ශ්‍රමයත් එක්ක බැඳිච්ච ලස්සන වචනයක් තමයි ශ්‍රම බෙදීම කියන්නේ. විභජන. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ශ්‍රමය විශේෂ ප්‍රාගුණ්‍යකය. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ශ්‍රමය විශේෂ ප්‍රාගුණ්‍යකය. අපි කියනවා ශ්‍රම විභජනය කියලා. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ශ්‍රමය විශේෂ ප්‍රාගුණ්‍යකය. ශ්‍රමයේ බෙදීම විභජනය කියලා අපි ඒකට කියනවා. පැහැදිලිද පුතේ? ශ්‍රමයේ බෙදීම කියලා කියනවා. ශ්‍රම විභජන. ලස්සන වචනයක් විශේෂ ප්‍රාගුණ්‍ය. දැන් ගාමන්ට් එකක් කල්පනා කරන්න. ගාමන්ට් එකේ අපි ගත්තාම පතරම් කපන කෙනා. ඒ කියන්නේ ඔය ගාම ඇඳුම මහන්න කලින් පතරම කපනවා. එයා වෙන කිසි දෙයක් කරන්නේ. බොත්තම් අල්ලන කෙනා බොත්තම් විතරයි අල්ලන්නේ. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ශ්‍රමය එක තැනකට දාලා තියෙන එකට කියනවා ශ්‍රම විශේෂීකරණය. විශේෂ ප්‍රාගුණ්‍යකරණය. එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ශ්‍රමයේ විශේෂ ප්‍රාගුණ්‍ය කිරීම ශ්‍රම විභජනය කියලා කියනවා. පුතේ මොකද්ද ශ්‍රම විශේෂීකරණය කියන්නේ? දැන් මට රැකියා ගොඩක් කරන් තිබ්බනේ. කලමනාකරු ගුරුවරේ ප්‍රාදේශීය ලේකම් කෙනෙක්. දැන් මට රැකියා ගොඩක් කරා. හැබැයි මම මේ රැකියා ඔක්කොම කරන්නේ නැතුව එකක් තෝරගත්තා. අන්න පුද්ගලයේ Tamante කරන්න පුළුවන් හැම එකක්ම කරන්නේ නැතුව දක්ෂ එකක් කරනවා නම් අපි ඒකට කියනවා විශේෂීකරණය. එහෙම පලාතුත් තියෙන. දැන් කජුගම ගියහම ඔක්කොම කට්ටිය කජු හදනවා. අන්න ඒ ගම
කජු වලට විශේෂීකරණය. වේවැල් දෙනියට ගියාම මේගොල්ලන් ඔක්කොම වේවැල් හදනවා. අන්න ඒ ගමේ මිනිස්සු ඔක්කොම වේවැල් හදන්න විශේෂීකරණය. එතකොට පුද්ගලයෙකුත් Tamanට කරන්න පුළුවන් හැමදේම බදා ගන්න නැතුව දක්ෂ එක දෙයක් කරනවා නම් අපි ඒකට කියනවා විශේෂීකරණය. එහෙනම් මොකද්ද පුතේ ශ්‍රම විශේෂීකරණය? පුද්ගලයෙකුට කළ හැකි සියලුම දේවල් සිදු කරන්නේ නැතුව දක්ෂ එක දෙයක් කරනවා නම් අපි ඒකට කියනවා ශ්‍රම විශේෂීකරණය කියලා. දැන් ශ්‍රම විභජනයේ වාසි අවාසි කතා කරන්න යන්න. පුතේ මේ විදිහට කර්මාන්ත ශාලාවක් ගත්තහම ඒ කර්මාන්ත ශාලාවක පතරම් කැපීම, මැසීම, බොත්තම් ඇල්ලීම, අයන් කිරීම, සුපරීක්ෂණය කියන කටයුතු වලට එක කෙනෙකුට එක්කෙනෙක් දාගන්න. බොත්තම් අල්ලන්න කෙනෙක් දාගන්න. එයා වසර 15ක් තිස්සේ බොත්තම් අල්ලන. වෙන මුකුත් කරන්නේ නැහැ. එතකොට මේ ශ්‍රම විභජනය කරන කර්මාන්තවල දැන් මම හදන් ඉන්න ඇඳුම සේවකයෝ 20ක අතේ තමයි මේක හදලා තියෙන්නේ. කෙනෙක් නෙමෙයි. ගාමන්ට් එකේ 60 කුත්. ඒක එහෙම ඔයා කල්පනා කරනවා. යා මේ අඳුම 20ක් අපින් අතේ එන්නේ. මොකද්ද මේකේ රහස? රහස තමයි වාසියක්. මොකද්ද? ශ්‍රම ඵලදායකත්වයේ වැඩි. ශ්‍රම ඵලදායකත්වයේ වැඩි. ඵලදායකත්වයේ කියන්නේ වැඩිපුර හදනවා. නේද? දැන් ඔයත් බලන්නකෝ පන්ති ආපු දවසට වඩා අද වෙනස් නේ. ඵලදායකත්වය. තව මාස 6ක් යනකොට සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. විශේෂ කර්ම අල්ලගන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර කරලා තියෙනවා. තරක කරන්න පුළුවන් ශක්තිය. ඒ කලක් එකම දේ කරනකොට ආර්ථික විද්‍යාවම කලක් කරනකොට පුතේ විශ්ය පිළිබඳ ආසාව වැඩි. ඒත් ආගේ ඵලදායකත්වයේ වැඩි වෙනවා. ගාමන්ට් එකක් තියෙනවා. පොඩි වැඩක් සෑහෙන කලක් කරනකොට ඵලදායකත්වයේ වැඩි වෙනවා. ඵලදායකත්වය කියන්නේ ආයතනයේ නිෂ්පාදනය වැඩි කරගන්න එක හේතුවක් වෙනවා. ශ්‍රම කාලය ඉතුරු වෙනවා. ශ්‍රම කාලය ඉතුරු වෙනවා. සේවකයෙක් ගත්තාම එයා වැඩට දැම්මට පස්සේ තව එකකින් එකකට මාරු වෙන්නේ නැහැ. දැන් අතරම කපාගෙන ගිහිල්ලා මහන්නේ නැහැ. ඒතර එයා ගිහිල්ලා අතරට යන්නේ නැති නිසා කාලයක් ඉතුරු. ඒක වාසියක්. කාලය ඉතුරු වෙනකොට නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ වගේම තමයි පුහුණු වැඩසටහන් පහසු වෙනවා. පුහුණු වැඩසටහන් පහසු වෙනවා. දැන් මේ බොත්තම් අල්ලන සේවකයෙක් ගියොත් අපේ වැඩ පොලේ තව කෙනෙක් දාලා බොත්තම් අල්ලන්න යන්නේ දවස් දෙක. මොකද ඒක ලොකු දෙයක් නෙවෙයි. බොත්තම තියන්නේ තියෙන්නේ. ඒ නිසා පුහුණු කිරීම සේවකයෝ පහසුවක් ඇති. පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වෙනවා. ඒ වගේම ශ්‍රම නවෝත්පාදන බිහි වෙනවා. ශ්‍රම නවෝත්පාදන මෙතන ශ්‍රම නවෝත්පාදන. සේවකයෝ අලුත් නිපයුම් කරනවා. පරණම අවුරුදු ගානක් සේවකයෝ අලුත් කලුන් නිපයුම් කරන්න හරි දක්ෂ වෙලා ඉන්නේ. අවාසියක් තියෙනවා. ඒක අවාසියක් තමයි එපා වෙන. නීරස වෙන. දැන් මම මේකත් ඔන්ලයින් එකේ දැන් පන්ති කාමරේ ඉන්නකොට ඔයාගේ දිහා බලන් ඉන්නකොටත් වෙන වෙන වැඩ කරන ළමයි ඉන්නකොට ඔයා දිහා බලන් ඉන්න නැතුව හිටියාම මේ විදිහට නේද සමහරක් ළමයි නිදා ගන්නත් පුළුවන්. මම මේ විදිහට පැය 5ක් විතර කරොත් එහෙම එපා වෙනවා. මොන රසද? නීරස වෙනවා. එපා වුණාම මොකද වෙන්නේ? කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගය. අර සේවකයොත් එහෙම. අවුරුදු 15ක් බොත්තම් අල්ලන සේවකයාට ඒ වැඩේ එපා වෙනවා. එපා වෙනකොට අපි ඒකට කියනවා රසය වෙනස් වෙනවා නීරස. ඒතර යා කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගය. ෆියුස් එක ගලවනවා, ගහ ගන්නවා, මරා ගන්නවා. ඒ වගේම තමයි තව එකක් වෘත්ති රෝගය. වෘත්ති රෝගය. අවුරුදු ගානක් එකම වැඩේ කරනකොට ඒ පිළිබඳ රෝගයක් ඇති වෙනවා. අපි ඒකට කියන්නේ වෘත්ති රෝගය. දැන් පොලිසියේ ඉන්න මාමට හැමතිස්සෙම වාහන හසුරුවම රෝගයක් ඇති වෙනවා. වෘත්ති රෝගය. හැමෝම වෘත්ති කරලා විශ්‍රාම යනකොට ඒ පිළිබඳ රෝගයක් ඇති වෙනවා. ඒක අවශ්‍යයි. ඒ වගේම පටු විශේෂීකරණ.
පට විශේෂීකරණය සහ වෘත්තීය සංවර්ධනයට බාධා ඇති. වෘත්තීය සංවර්ධනයට බාධා ඇති. පට විශේෂීකරණය කියන්නේ පොඩි වැඩක් පිළිබඳව පුද්ගලයෙක්ගෙන් ගැනීම. ඉතින් මිනිස්සෙක් කියන්නේ මහා දවසකට පුදුම සෛල ප්‍රමාණයක් නිර්මාණය කරනවා. ඔයා ගත්තාම නිදාගෙන නැගෙනහිට ඔබ වෙනම මිනිස්සෙක්. එහෙම නැද්ද? ඔව්. ඒ කියන්නේ මොකද්ද? අලුත් සෛල නිර්මාණය. අලුතෙන් හිතන්න පුළුවන් අදහස් එකයි. අදහස්. ඔබට පුළුවන්කම ලැබෙනවා පුතේ අලුතෙන් හිතන්න. නේද? ඔව්. ඉතින් ඒ වගේ මිනිස්සෙක්ගෙන් පොඩි වැඩක් ගන්නවා කියන්නේ එයාගේ වෘත්තීය සංවර්ධනයට බාධාවක් ඇති. අට විශේෂයි. රයිට්. අගිට කියන්නේ පුතේ ශ්‍රමය ගැන කතා කරනකොට ශ්‍රමය කියන්නේ මොකද්ද? ඉතින් පටන් ගන්න. බාණ්ඩ හදන්න මිනිස්සෙක් ගන්න මිනිස්සෙක්ගෙන් ගන්න ශක්තිය. කියන්නේ බාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සඳහා යොදා ගන්නා මිනිසා සතු සියලුම කායික මානසික ප්‍රයන්තය ශ්‍රමය. ශ්‍රමයේ ලක්ෂණ කියන්න පුතේ සජීවී සාධකය සංචල එහෙම අරන් යන්න පුළුවන්. කේවල තමන්ගේ වැටුපේ ඉල්ලන්න පුළුවන්. තීරණ තමන්ට තීරණ ගන්න හැකියාව තියෙනවා. කාලයේ වැයත්ම ශ්‍රමයේද අවසන් වෙනවා. ශ්‍රම විභජනය කියන්නේ පුතේ එක තැනක සේවකයෙක්ව දාන එක. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ශ්‍රමය ඒ වචනට මොකද කියන්නේ? විශේෂ ප්‍රාගුණ්‍ය කිරීම අපි ශ්‍රම විභජනය කියලා කියනවා. ශ්‍රම විශේෂීකරණය කියන්නේ පුද්ගලයෙකුට කරන්න පුළුවන් හැමදේම කරගන්න නැතුව පුද්ගලයෙක්ගෙන් දක්ෂ එක දෙයක් ගන්න එකට කියනවා ශ්‍රම විශේෂීකරණය කියලා. ශ්‍රම විභජනයේ වාසි අවාසි තියෙනවා. ශ්‍රම ඵලදායකත්වය වැඩි වෙනවා. ශ්‍රම කාලය ඉතුරු වෙනවා. පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පහසු වෙනවා. ශ්‍රම නවෝත්පාදන බිහි වෙනවා. අවාසිත් තියෙනවා. නීරස එපා වෙනවා. වෘත්තීය රෝග ඇති වෙනවා. පටු විශේෂීකරණයක් ඇති වෙනවා. ඒ වගේම පුද්ගල සංවර්ධනයට බාධාවක් ඇති වෙනවා. නෝට් එකක් දාගන්න පුතේ. හරි පුතේ. දැන් අපි මේක ඔයාටම රෙකෝඩ් එකක් කරලා දෙන්නේ. මේක මම එවන්නම් ඔයාගේ group එකට. අපි පැයක් වගේ සාකච්ඡා කරා සම්පූර්ණ කාලය. මෙච්චරයි අද කතා කරන්නේ මොකද මම පරණ කොටසක් තියෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්න නැති ළමයි ගොඩක් ඉන්නවා. අපිත් එක්ක සම්බන්ධ වෙන්න නැති කියන්නේ අපි මේක කරාට ගොඩක් අයගේ කනෙක්ෂන් එහෙම ස්ලෝ වෙනවා. අත්දැකීම් නැති ළමයි තාම ඉන්නවා. ඔයගොල්ලන්ගේ අයියලා අක්කලා නම් ගොඩක් එක්ස්පීරියන්ස් මේ ඔන්ලයින් ක්ලාස් කිරීම සම්බන්ධයෙන් තාමත් ඔයා දන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ අඩුපාඩු හදාගන්නත් මේක හොඳ අවස්ථාවක් වෙන්න ඇති. ඔන්න ඔයා ඔන්ලයින් කරන්නේ මේ විදිහට පුතේ. එතකොට සර් කරන දේවල් ඔයාට ඔය පැත්තේ ස්ක්‍රීන් එකේ zoom කර කර බලන්නත් පුළුවන්. ඒ වගේම මම රෙකෝඩ් මේක් කරනවා. ඒක රෙකෝඩ් කරන නිසා ඔයාට ඒක ආපහු බලා ගන්නත් පුළුවන්. එහෙනම් පුතේ අපි ආපහු මේ සතියේ සඳුදා පන්ති වේලාවටම සාකච්ඡා කරමු. අපිට පුළුවන් වෙයි බොහෝ වෙලාවට බලමු නැත්නම් කියලා. මාළඹේ පැත්තට තාම මොකුත් ප්‍රශ්නයක් නැහැ. සමහරක් විට කොළඹ දිස්ත්‍රික්කයට අවසර දෙන්න පුළුවන් පන්ති කරන්න. ඒ මොනවත් අපි ගොඩ අපිට පුළුවන් අන්තිම සෙමිනාර් ඔක්කොම ටික කරන්න. ඒ නිසා මම ගෙදර ඉන්න නිසා පුළුවන් හැම වෙලාවකම මේ කොටස් ටික ඔයාලට පාඩම් කරන්න වීඩියෝ හදලා දානවා. ඒ වීඩියෝ ටික බලා ගන්න. එහෙනම් හැමෝටම පරිස්සමෙන් ඉන්න. අපි ආපහු ඊළඟ සතිය හම්බ වෙනවා. මේක රෙකෝඩින් එක ඔයාලට දානවා. ඒ ටික බලා ගන්න. ආයුබෝවන් එහෙනම්